හරි අපි එහෙනම් අද 7 එක පත්‍රයේ තමයි නූරි ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. තරක් විචින්ද අපි ටිකක් ඉක්මනින් කතා කරමු. අඩු කොටස අහන්නේ නේද? බොහෝ වෙලාවට ආසන්න අවුරුදු වල අහන ප්‍රශ්නයක් මෙහෙම අඩු කොටස් ටික. ඔයාලට ඕන නම් මේක ඇඳ ගන්න පුළුවන් පුතේ. මේක ඇඳලා තිබ්බා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. අඳින්නම අවශ්‍ය නැහැ. ඉතින් වඩා හොඳයි පැන්සලෙන් ඇඳලා මකල් දාන එක. කොහොමත් වටේට කොටුවක් එන්න ඕනේ. ඊට පස්සේ මේ අංක 1 මේක හරියන්නේ නැහැ. 2. මේ තියෙන රටාවත් එක්ක මේ තියෙන රටාවත් එක්ක අංක 1 ගැලපෙන්නේ නේ. තුන්වෙනි එකේ වෙනස් නේ රටාව. නැදින් නෑ පොඩ්ඩයි අපි මේක අඳිමු. 1 2ද මට 3ද කියලා කියන්න බෑ. මෙතනින් අඳකම් පොඩ්ඩක්. නැද කොටුවක් විතර නම් පැහැදිලිව ගන්න බෑ. මේක වෙනස් කොටුවකින් දන්නේ නැහැ නෙන්නේ. ඒතර මේ රේඛාව මෙතනට යන්න ඕනේ. මේ රේඛාව මෙතනට යන්න වඩා හොඳ දෙයක් ඇඳ ගන්න කියලා. ඊනකට මේ රේඛාව මෙතනට යන්න ඕනේ. මේක මෙතනට යන්න ඕනේ. එහෙනම් තුන්වෙනි එක ගැන ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් සර්. අංක 1. විතර අංක 1 එනවා. මේක ඇඳලා පස්සේ ඉතින් මගණයක් කරන් මගමු. ඒක තමයි හොඳම දේ. පිරිසුදු පිළිවෙල තියෙන මෙහෙම ඇඳලාම තිබ්බා කියලා ගැටලුවක් නැහැ. අඩු කොටස තෝරන්න කියලා. හැබැයි ඒවා පැහැදිලිව උත්තරේ ලකුණු කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි එකෙත් අඩු කොටසක් ගැන අහන්නේ. එතකොට මේකේ මෙතන සර් පළවෙනි එකට උත්තරේ පළවෙනි එක නේද? ඔය පළවෙනි එක ආවේ. පළවෙනි එක. මෙන්න මෙතනත් එක්ක සම්බන්ධය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට උඩ කෑල්ල මේ විදිහට එන්න ඕනි. මාරුවෙන් මාරුවට මෙතන මෙහෙම එකක්. මේ යන රටාව එක විදිහකටනේ. එහෙනම් ඔව් මේකයි සමානයිනේ. නේද? මේකයි සමානයි. මේකයි සමානයි. එහෙනම් මේ විදිහට මෙතන මෙන්න මේකනේ එන්න ඕනි. මේ කොටස මෙන්න මෙහෙම උඩට එකයි යටට එකයි. කියන්නේ අංක 1 එන්නේ. පිළිතුරු අංක 1. මේ හරියන එකක් තමයි මේ දෙවෙනි එකේ තියෙන්නේ. මේක එන එකක් මේක ඇතුලේ කොහෙවත් නැහැ මම හිතන්නේ. මේකක් හොයන්න බෑ. අංක 1 එන්නේ. එහෙනම් පිළිතුරු දෙකේම පළවෙනි උත්තරේ තමයි ආවේ 1 2 දෙකේම. වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති රූප යුගලය. රූපවාහිනිය සහ ගුවන්විදුලියේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා යම් තරමක බලමු. පිගානයි සිරප්පු දෙකේ නෑ. මේසයයි පෑනෙත් ලොකු සමීප සම්බන්ධතාවයක්. අපිට අංක 1 තෝරන්න පුළුවන් නේ. එකේ සමීප සම්බන්ධතාවය වැඩි අනිත් ඒවාට වඩා. තොරතුරු මාරු කරගන්න මාධ්‍ය දෙකක් වර්ග දෙකක තමයි. හැබැයි තොරතුරු ලැබෙන මාධ්‍ය දෙකක් අංක 1. මෙතන මාළුවා ජලයේ ගිරවෙක් ඉන්නේ නේ. එතකොට මේ දෙන්න කාණ්ඩ දෙකක්. හැබැයි මේ දෙන්න සිව්පා කියන එකම කාණ්ඩෙනේ. මේ දෙන්න කාණ්ඩ දෙකක්. උබේ ජීවියෙක් සහ මෙතන උරගයෙක් කියලා කියන්නේ. ඔව් පුතේ. ඉබ්බට කකුල් මේ ඉබ්බට නියපොතු තියනවද? එක නම් මම හරියට දන්නේ නැහැ බලන්න ඕනේ පොඩ්ඩක් අපි පින්තූරයක් වගේ බලමු ඉතින් එතකොට අහුවේ. සර්. ඉතින් ප්‍රශ්නයක් ඇහුවද? නියපොතු කියලා නෙමෙයි අහන්න නැත්තේ කුර නෑ නට නිය සමහරට පදවල ඇතිනේ. මම මතකයක් නෑ මගේ. දැන් බල්ලාගේ නියපොතු තියෙනවනේ. ඔක මෙහෙමයි අර ටිකක් හොයාගන්න පුළුවන් පින්තූරයක් ඉන්ටර්නෙට් එකේ අපි ඉබ්බගේ පින්තූරයක් අරගෙන ඉඳලා පොඩ්ඩක් බැලුවා නම්. සර් පළවෙනි එකටයි දෙවෙනි එකටයි උත්තරේ මොකක්ද? දෙකටම එක ආවේ. හරිනේ දෙකටම පස්සේ සම්බන්ධිච්ච දාගන්න. පළවෙනි දෙකටම එක ආවේ. හරි එහෙනම් මේකේ 3 මේකේ 2. පහළට යන්න. ආතර්.වී. ඩී.එස්. මහතා මෙතනින් තමයි ලකුණු කරන්න වෙන්නේ. කවුරු විදිහද නම් වුනේ?
කොස්මාව කොස් මාව. රට පුරා කොස් පැල ගැලවීමේද කැපීමේද සිටුවීමේද? සිටුවීමේ සිටුවීමේ. වීමේ මතකනම් තව කාර්යයක් එයා කරා. එයාගේ ගේ ඉස්සරහා කොස් ගස් තිබුණා. ඒ වගේ එයා කවි ලියලා පණිවිඩ දුන්න කට්ටියට. ඊට අමතරව ඒ වගේ කොස් ඕන කෙනෙකුට කඩාන යන්න පුළුවන්කම තිබුණා. කොස් මාමා නමින් හඳුන්වනවා. හිස්තැනට වඩා සුදුසු වචනේ තෝරන්න කියලා අපිට කියනවා. උතුරු මැදට අයිති වෙනවා නම් අනුරාධපුරය. එතනත් දැන් පළාතක තියෙනවනේ දෙකක්. මේකේ දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. ප්‍රධාන එක වෙන්නේ නැති නේ. නෑ මේක එක මේවා නැති ඉඳ ගැටලුවක් නෑ. උතුරු මැදේ ප්‍රධාන දිස්ත්‍රික්ක අනුරාධපුරය. දකුණේ මොකද අයිති දිස්ත්‍රික්කය? ගාල්ල ගාල්ල. ඒක තමයි සම්බන්ධතාවයේ තියෙන්නේ. සතියේ දවස් 7න් මැදට යෙදෙන දවස අද නම් සතියේ දවස් 7 එහෙනම් අපිට ලියලා ගන්න වෙනවා. සඳුදා අඟහරුවාදා බදාදා. 4 වෙනි දවසනේ මැද දවස. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. කියන්නේ අද බ්‍රහස්පතින්දා. අනේ සිකුරාදා සෙන්සුරාදා ඉරිදා. ඒතර මැද දවසේනේ බ්‍රහස්පතින්දා. පෙරේදා. අද බ්‍රහස්පතින්දා නම් ඊයේ කවද්ද? බදාදා බදාදා. එහෙනම් මේකේ දවස නැද්ද? කද්ද යන්නේ? නෑ සර් අඟහරුවාදා එන්න ඕන. අඟහරුවාදා ඉන්න ඕනේ. සතියේ දවස් 7න්. ඒතර මේ ආර්ථකථනය කරාවද්ද සතියේ පළවෙනි දවසේ ඉරිදා විදිහට. එහෙමත් තිබුණා දැන් ඔයාලට උගන්වන සිලබස් එකේ සතිය. දැන් උතර ප්‍රශ්නයක් තියෙනවා පුතේ. සතියේ දවස් පළවෙනි දවසේ මොකක්ද කියන කාරණේ දැන්. ඉංග්‍රීසි ක්‍රමයට කියන්නේ Monday Tuesday කියලා නෙමෙයි පටන් ගන්නෙ. Sunday Monday කියලානේ පටන් ගන්න නේද? මොකද පටන් ගන්නෙ ඔයාලා? සතියේ දවසට කියන්නේ නැද්ද? Monday එහෙමද පටන් ගන්නෙ? එන්න හුරුව තියෙන. මන්ඩේ කියලා සර් හරි. ඒ අර ඔයාලට වෙනස් කරපු හින්දා දැන් අර දෙක සතියන් තින්ද සාමාන්‍යයෙන් ඔක කලින් කැලෙන්ඩර් වලත් තිබුණේ සතියේ පළවෙනි දවසේ එහෙම වෙනසක් කරේ තනක් කොහෙවත් කියන්නේ නැහැ. ඔයාලගේ සිලබස් එක ගන්නනවා සතියේ පළවෙනි දවසේ සඳ කියලා. ඉතින් එහෙම ගන්න වෙනවා සමහරට අර්ථකථනය අරමුත් දන්නේ නැහැ. අපි නිකන් එහෙම බලමුකෝ. ඔව් එහෙම වුණොත් උත්තරේ මේ සඳ තමයි. අපි එහෙම එකක් ඕනේ. උත්තරේ ඉන්නේ මේක රඟහරුවාදනේ. මේක ගැටලු සහගත එකක් කියලා හිතලා හැමෝටම පොදු ලකුණ දාගමු. හතරවෙනි පිළිතුර ලියා ගන්න රඟහරුවාද කියලා. මේකේ සර් පෙරේදානේ අහන්නේ. ඒතර සිකුරාදා සෙනසුරාදා තියෙන ඉදිරියට. එතකොට උත්තරය තෝරන්න සඳුදා. කමක් නැහැ ඔයා ඒ හිතලා සඳ තෝරපු එක. ඇත්තටම උත්තරය අඟහරුවාදනේ. ඒක පැහැදිලිනේ නේක. ඒ හින්දා මං කියන උත්තරේ අපි ලියමු. මොක ලකුණු කරත් උත්තරේ ලියමු. ලියලා හරි දාගන්න. හැමෝටම පොදු ලකුණු දෙන්න වෙනවා. අඟහරුවාදා. ඊළඟට මගේ පියාට දුරකථන ඇමතුමක් ලැබුණි. පියා ඇමතූ කෙනා මෙසේ පැවසිය. මහප්පේ අපි හෙට මහප්පලාගේ ගෙදර එනවා. මේ කිව්වේ මෙසේ කිව්වේ මගේ පියාගේ අයියාගේ දුව. අටට උත්තරේ කියන්න 8ට උත්තරයක් නෑ පුතේ. 8ට උත්තරේ අංක 4 විදිහට අපි අඟහරුවාද අපි බලමු. මෙහෙමයි. මහප්පා කියන්න නම් අයියා ඉන්න පුතේ බලමු අපි ඇත්තද කියලා. දැන් නංගිගේ දුව කොහොමත් කියන්නේ නැහැ කියලා පැහැදිලිනේ. ඒක පැහැදිලි. මොකද අයියයි තාත්තත් එක්ක සහෝදරයයි නංගි කියන සහෝදරියක් අතර සම්බන්ධය මහප්පා සහ බාප්පා එන්නේ. හැබැයි තේරුම් ගන්න මේ කතා කරේ මගේ තාත්තට. ඒතර මගේ තාත්තා තමයි මහප්පා. මගේ තාත්තා තමයි ලොකු තාත්තා. මගේ තාත්තා තමයි වැඩිමලා. එහෙනම් ඊට බාල කෙනෙක්ගේ පුතෙක් තමයි තාත්තට මහප්පා කියලා කියන්නේ. අයියාගේ දුව කියන්නේ අපේ තාත්තට බාප්පා කියලා. මගේ පියාගේ අයියාගේ දුව පියාගේ අයියා අපේ තාත්තගේ අයියානේ. එයාගේ දැන් එයා මගේ මහප්පා. හැබැයි කතා කරේ මේ කතා කරපු කෙනානේ. එහෙනම් අනිත් පැත්තනේ වෙන්නේ. එහෙනම් මේකට පිළිතුරු වෙන්නේ අංක 3. අපහැදිලි නම් ආයෙ කියන්න. මල්ලිගේ පුතා තමයි කතා කරේ.
මොකද එයා අපි උත්තර වලට යමුකෝ කතා කරන විදිය. එහෙම පැහැදිලි කරගමු. මගේ පියාට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා ඇමතු කෙනා. පියා ඇමතුප කෙනා. එක්කෝ අයියාගේ දුව, එක්කෝ නංගිගේ දුව, එක්කෝ මල්ලිගේ පුතා. එයා කියනවා මහප්පේ කියලා. එහෙනම් මගේ තාත්තට මහප්පා කියන්න අනිවාර්යෙන්ම මගේ තාත්තා ඒ කතා කරපු කෙනාගේ තාත්තගේ අයියා කෙනෙක් වෙන්න ඕනේ නේද? පැහැදිලිද කියන එක? මගේ තාත්තා දැන් මහප්පා වෙන්න නම් කතා කරපු කෙනාගේ තාත්තගේ අයියා මගේ තාත්තා වෙන්න ඕනේ. තාත්තගේ අයියා නම් මල්ලිගේ පුතා තමයි කතා කරන්නේ. හැබැයි එයා ඒ පුතාගේ තාත්තා මගේ බාප්පා ඒක හරි. මේක ඔයාලා සම්බන්ධේ මාත් එක්ක ගන්න ගියාම තමයි මේ අයියගේ දුව කියලා තෝරගන්නේ. මාත් එක්ක හිතන්න එපා. හිතන්නේ අර කතා කරපු කෙනා. කතා කරපු කෙනා මගේ තාත්තට මහප්පා කියන්නම් එයා අනිවාර්යෙන්ම මගේ තාත්තගේ මල්ලිගේ පුතෙක් වෙන්න ඕනේ නැත්නම් මල්ලිගේ දුවෙක් වෙන්න ඕනේ. උත්තරේ අංක 3. දැන් පැහැදිලි නේද? කකුල් තුනක මේසයක් හා ඒ වටා පුටු 35න් 3ක් අඩු කරමු. කකුල් තුන මේසෙ තුන අයින් කරමු. 35න් 3ක් අඩු කළා කියන්න මට කොනේ 32යි 32 බෙදමු 4යි 32 4ෙන් බෙදන්න මොකද පුටු වලට කකුල් 4යි 8යි 8යි සරලයි 8යි 8යි ලීටර් 240ක් අල්ලන ජල ටැංකියකට ජලය පිරීම සඳහා A සහ B යනුවෙන් ජල නල දෙකක් සවි කරලා තිනවා. ඒ නලයෙන් පමණක් ජලයේ ටැංකිය සම්පූර්ණ පිරීමට මිනිත්තු 40ක් කාලයක්. ඒකෙන් විතරක් පිරවුවොත් මිනිත්තු 40ක් යනවා. B නලයෙන් පමණක් පිරවුවොත් මිනිත්තු 60ක්. මේ නල දෙක එකවර ටැංකිය පිරවීමේ ගත වෙන කාලය කොච්චරද කියලා අහන්න. මිනිත්තු 20යි. කොහොමද මිනිත්තු කොහොමද මිනිත්තු 20යි කියලා කියන්නේ? සර් එයා කිව්වා මොකද පුතේ? මට කියන්න ඇඟ සර් 10ට 10ට උත්තරේ 1. කොහොමද අපි මේක හදාගන්නේ? thank you sir මේක හදාගන්න විදිය දැන් උත්තරයක් කියන ඇහුණා මට මිනිත්තු 20යි කියලා මම දන්නේ උත්තරේ ඒකද කියලා. හදලා බලමු. මේ කොහොමද හදාගන්නේ? ක්‍රමයක් දන්නවද කවුරු හරි? ක්‍රමයක් විශේෂ ක්‍රමයක් නෑ නිකන් මේක හදන විදිය මෙහෙම හදුවොත් හොඳයි කියලා යෝජනාවක් විතරයි ඔක ඇතුලේ තියෙන්නේ. පුතේ මෙහෙම කරගත්තා නම් හරි. අපි හිතමු එක මිනිත්තුවකට ටැප් දෙක මැරියොත් කොච්චර පිරෙනවද කියලා ලීටර. අපි හිතමු ඒ නලයෙන් විතරයි දැන් ඇරලා තියෙන්නේ කියලා. ඒ නලයෙන් ලීටර 240ක් හින්දා මිනිත්තු 40 ගෙනේ. එහෙනම් මට ඉක්මනට හදලා කියන්නකෝ ඒ නලය විතරක් ඇරියොත් එක මිනිත්තුවකදී කොච්චර පිරෙනවද කියලා. කොහොමද? පැටයි එක මිනිත්තුවකදී 60ක් නෑනේ පුතේ. මිනිත්තු 40 නේ 240 බෙදන්නේ. 60ක් වෙන්නේ නෑ. පොඩ්ඩක් බලන්න. හරියටම එතන. තිහයි මං අහන්නේ සරල ප්‍රශ්නයක් ඇහුවේ. අපි අරින්නේ ඒ නලය විතරයි. ඒතර ඒ නලයෙන් පුතේ ඒ නලය මිනිත්තු 40ක් ඇරියොත් ලීටර් 240 සම්පූර්ණ ටැංකිය පිරෙනවා. මම අහන්නේ ඔයාලගෙන් එහෙනම් ඒ නලය එක මිනිත්තුවක් විතරක් ඇරියොත් ලීටර කොච්චරක් පිරෙනවද? මිනිත්තු 40ට 240 නම් එකකට කීයද? 6යි 6යි. 240 40න් බෙදන්න.
එහෙනම් 1 මිනිත්තුවක් A නලය ඇරියොත් 6යි. අපි A නලය අරින්න නැතුව B නලයට යමු. 240 අරින්න B නලයෙන් මිනිත්තු 60ක් යනවා. එහෙනම් 1 මිනිත්තුවක් B නලය ඇරියොත් කොච්චරක් පිරෙනවද? 4යි. එහෙනම් මට කියන්න 1 මිනිත්තුවක් අරිනවා A නලයයි B නලයයි දෙකම කොච්චර පිරෙනවද? 10ක්. ලීටර 10යි. පැහැදිලිනේ කතාව ලීටර 10යි. එහෙනම් 1 මිනිත්තුවක මේ දෙකම ඇලියා නම් ලීටර 10 නම් 240 පිරෙන්න යන වෙලාව හදන එක සරලයිනේ. 240 පිරෙන්න කොච්චර වෙලාවක් යයිද එන? 24යි. මිනිත්තු 24යි. මට ඒත් එහෙනම් මිනිත්තු 30යි කියන වගේ කෙනෙක්. මිනිත්තු 24යි. 24යි. මම හිතනවා ওই ක්‍රමේ හොඳ ඇති කියලා. ලේසි වෙයි කියලා. උතන ඔය මිනිත්තු 6යි මිනිත්තු 4යි මිනිත්තු නෙවෙයි. ඒ දෙක ගුණ කරලා මිනිත්තු 40යි මිනිත්තු 60යි ගුණ කරලා අපි උතුම් බින්දු බෙදාගමුකෝ. මිනිත්තු 6යි මිනිත්තු 4යි ගුණ කරලා 24 දැම්මොත් වැරදිද? ඒක හදලා බලන්න ඕනේ පුතේ. ඔයා කියන එක දැන් 24 උත්තරේ ආපු හින්දානේ ඔය. එතකොට අපි එහෙමනම් මීට වඩා වෙනස් ගාණක් කරන් මේ වෙනස් ගාණකදී හදලා බලන්න ඕනේ එහෙම වෙනවද කියලා. මට ඔයා කියන එකට උත්තරයක් දෙන්න වෙනම ගාණක් ලියලා හදලා බලන්න ඕනේ එහෙම වෙනවද කියලා. එහෙම ක්‍රමයක් තියෙනවද කියලා. අපි බලමු ආයෙ හම්බෙච්ච වෙලාවක ඒක මේ හරියයිද කියලා. එහෙනම් මේ කතා කරපු ක්‍රමයේ ගැටලුවක් නැහැ නේ කරගන්න පුළුවන් ඒක. මම මට කරගත්තේ ඒක තේරුණා. මං සරලව ඇහුවේ ඒ නලය ආයෙ හොඳට අහගන්න. ඒ නලයෙන් පමණක් ජල ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට මිනිත්තු 40යි නම් මං ඒ නලය 1 විනාඩියයි ඇරියේ. දැන් සම්පූර්ණම කියන්නේ මිනිත්තු සම්පූර්ණ කියලා කියන්නේ ඊට 240ක් නේ. ඒතර මිනිත්තු 40ක් ඇරියොත් 240යි නම් ඒ නලයෙන් පිරෙන්නේ මම 1 මිනිත්තුවක් ඇරියම කොච්චරක් පිරෙනවද කියලා මං අහුවේ. කොච්චරක් පිරෙනවද? 240 බෙදුවම 40න් කීයද ආවේ? උත්තර 6යි. ඊළඟට B නලය B නලය ඇරියම මිනිත්තු 60ක් 240 නම් පිරෙන්නේ B නලය මිනිත්තුවක් විතරක් ඇරියනම් 4යි. ලීටර 4යි. ඒතර පුතේ මම දැන් කරනවා A නලය B නලය දෙකම මිනිත්තුවක් ගන්නවා. ඒතර A නලයෙන් ලීටර 6ක් එනවා B නලයෙන් ලීටර 4ක් එනවා. ලීටර 10ක් එක මිනිත්තුවකදී පිරෙනවා. එක මිනිත්තුවේදී ලීටර 10යි දැන්. එහෙමනම් මම මේ 240 බෙදනවා 10යි. ඒ කියන්නේ 1 මිනිත්තුවකදී 10යි නම් 240ක් වෙන මිනිත්තු කීයක්ද ඕනේ කියලා. ඉතින් ඒතර 24යි නේ. මේ අරක මං හිතන්නේ මේ මෙතුනේ එහෙම එකක්. මොකද මෙතන 4 නෙවෙයිනේ 40න් තියෙන්නේ. ඔයා කියන්නේ 1 මිනිත්තුවකදී ඒ කතාවද ගුණ කරලා ගමු කියලා කියන්නේ. ඒ කතාව. 1 මිනිත්තුවකදී 6යි මේකේ 4යි. ඒත් පුතේ ගුණ කරලා පැවරක් 4 විදිහට. එහෙම නොවෙන්න පුළුවන් නේ. අපි හිතමු මේකේ ධාරිතාව ඊට වඩා වෙනස්ද දුන්නා. මිනිත්තුවේ ගුණ කරලා ගන්න බෑ පුතේ. ඒක හරියන්නේ නැහැ. අපි හිතමු මේක දෙනවා කියලා 500ක්. මෙතන මිනිත්තු 50යි මෙතන මිනිත්තු 100යි දුන්නා කියන්නේ. එතකොට 50න් බෙදුවොත් මම මේ වෙන ගණනක් හදන්නේ 550න් බෙදුවොත් එතන මිනිත්තුකට ලීටර් 5යි 10යි මෙතන 5යි 15යි මේ දෙකේ එකතුව. ඒතර දැන් 15යි 515න් බෙදෙන්නේ නැහැ. ඒතර ඒත් බ්ලොක් වෙනවා. අපිට වෙනස් ගණනක් ගන්න වෙනවා. මම මෙතන ගන්නම් 450 ආසන්න මිනිත්තු ගණන ගන්න පුළුවන් අපිට. ඒකට 450යි කියන්නේ මිනිත්තු 30යි 33යි ගාණක් නියන්නේ. ඒ කතාවේ. ඒතර මෙතන ආවේ මිනිත්තු 5යි 10යි 5 10යි 50යිනේ.
අතන මිනිත්තු 30 ගණනයි 50යි. එහෙම එන්නේ නැහැ පුතේ. වෙනද්දත් ටිකක් ආදේශ කරලා බැලුවේ එහෙම එන්නේ නැහැ. මේ ආපු 6 4යි ගුණ කරාම 24 එනවා. ඒක නිකන් අර ආපු සංඛ්‍යා දෙකක් ගුණ කිරීමේ 24ක් ආපු එකක් පමණයි. මෙහෙම හදන්න. එක මිනිත්තුවකදී දෙකම ඇරෙව්වොත් කොච්චර පිරෙනවද කියලා වෙන වෙන හදලා එකතු කරලා ගන්න. එක මිනිත්තුකදී එච්චර නම් මේ සම්පූර්ණ පිරෙන කොච්චර වෙලාවක් යනවද කියලා හදන්න. ඒක වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් අර මම පැහැදිලි කරේ හිමින් හින්දා වෙලාවක් ගත උනේ. නැත්නම් සරලයි වැඩි. හරි අපි එන යම් පහළට. මේක සමාන නම් ගැටලුවක් නැහැ. සමාන නම් පුතේ දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. සමාන නැත්නම්ක නියම කරගන්න වෙන්නේ. පැයට කිලෝමීටර් 80ක ඒකාකාරී වේගයෙන් දාවන මෝටර රථයක් පැය 4 මිනිත්තු 45ක. අපි පැය 4කදී හදලා කියන්නකෝ මට ඉස්සෙල්ලා. 45 පස්සේ බලමු. කිලෝමීටර 320යි. 320යි. එහෙනම් පැයකදී 80යි නම් මිනිත්තු 45ක් කියන්නේ පැයෙන් 4න් 3යි. 84ට බෙදලා 3න් ගුණ කළාත් කියන්න ඕනේ. 60යි. 60යි. 320යි 60යි පුතුව. 380යි. 380යි. ඒක පියවරෙන් පියවර හදලා ගන්න තියෙන්නේ නේද අපිට කැලෙන් කැල. සංඛ්‍යා රටා නම් ඉතින් ඔයාලටම තමයි බාර. එච්චර දෙන්නේ ආගත් උත්තරයක් කාටවත්. නැද්ද උත්තරයක් ආවේ කාටවත්? මං කියන්නේ. සර් මං කියන්නද? ඔය සමිති කියන්නේ. 6යි 5යි 11යි. 11න් 4 7යි. හ්ම්. 9යි 7යි 16යි. හ්ම්. 16න් 8ක් 8යි. හ්ම්. එතන ප්‍රශ්නයක් එනවා ආපහුනේ. ඒ ක්‍රමයේ පළවෙනි එකයි දෙවෙනි එකයි ඔරොත්තු හරි ගියා. තුන්වෙනි එකේ ප්‍රශ්නයක් එනවා නේ. 10යි 5යි 15යි 15න් 16ක් අඩු කරගන්න බැරි වෙනවා. දැන් අපිට වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙනවා. නැද්ද වෙන ක්‍රමයක් එන්නේ? ටිකේ 18යි 4යි නෑ. මේකයි ගුණ කරොත් 28යි මේකයි 30යි නේ. එහෙම එකකුත් එන්නේ නැහැ. 64යි 56යි. එමත් නෑ. මලත් එන්නේ නැහැ සංඛ්‍යා රටාව. මේ දෙකේ වෙනක 20යි නෑ. ඒත් එතන වෙනසක් එන්නේ නෑ. වාක්‍ය රටාව ගලප ගන්න පුළුවන් පුතේ මේ දෙක වෙනකම්ම. හැබැයි මෙතනින් එහාට ඒක ගලප ගන්න බැරි වෙනවා. එකතුව ගත්තොත් මෙතන 10යි 15යි 15යි 22යි. එහෙනම් බලමු මේකේ සම්පූර්ණ එකතු වෙනවද කියලා. 16යි 25යි 32යි 26යි 31යි 32ක් දෙන්න 11ක් නෑනේ. 22යි 32යි. එහෙනම් මෙතන 42 වෙන්න එපා. එහෙමනම් 42ක් එකතු වෙන්න එපා. එහෙමත් නෑ. 11 තියෙනවා. 11 කියන උත්තරයකුත් නෑනේ.
මේක කපලා දාමු. එතකොට අපිට ලේසි වෙන්නේ. එතකොට 6 අරයක් කියපු රටාව මම කියන්න දන්නේ. 6 5 11යි 7 4යි 11යි. 9 7යි 16යි 8 8යි 16යි. 10යි 5යි 15යි 6යි 9යි 15යි. මම පළවෙනි එකට හැමෝම පළවෙනි එකට ඉරි ගහලා හරි දාගන්න. ඉතින් ගැටලුවක් තියෙනවනේ මේකේ. ගැටලුවත් එක්ක උත්තරයක් ආපු නැති ඉඳ මෙහෙම රටාවක් හැදුවා. පෙපරේ සමහර තැන්වල දැන් මේකේ ප්‍රශ්න දෙකක පොඩි ගැටලුවක් වුණා. පොඩි ගැටලුවක් වෙනවා. ඊනගත මේක 5යි 4 20යි 1 භාග 10යි නේ එහෙමනේ. ඔව් සර්. 10යි 10 3 30යි 30 භාගේ 15යි. 5යි 3යි 8යි 8 වරක් 6 48යි 48යි. 48 භාගේ තමයි 48 වගේ 34. ඒක නම් එනවා. අරකේ අර වගේ පොඩි ගැටලුවක් ඇති මොකක් හරි printing mistake එකක් ඇති ඉතින්. එතකොට හදන්න බෑනේ අපි දවස් දෙක කල්පනා කරාට. ඒකට උත්තරේ කීයද? උඩේකටද? 13ට. ඔව් මට උත්තරයක් ආවේ නෑ නැති හින්දා මම කරේ මොකක්ද දන්නවද මෙතන එක කැපුවා. මේ දෙක එකතු කරලා මේ දෙක අඩු කරාම මෙතන එන විදිහට. ඒ හින්දා මම උත්තරේ 9 තේරුවා. ඒතර හැමෝම මේ විදිහට එක කපලා ඔයා තෝරපු වුණ උත්තරයක් තියෙන්න ඇරලා 9 ටික ගහන හරි දාගන්න වෙනවා. හැමෝටම ලකුණු දෙන්න වෙනවා. රහතුන. රෝගියෙකු දින 14ට වරක් බෙහෙත් ගැනීම සඳහා රෝහලට යාමට නියම කර තිබුණා. 8:28 ගියාලු. අගෝස්තු 31කින් අවසන් වෙන්නේ. ඒ 17ට උත්තරේ මොකද්ද? 14ට උත්තරේ අංක 3. 3. දින 14ක් නේද එකතු කරන්න වෙන්නේ. හැබැයි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ මාසයක් ගෙනින්දා. එහෙනම් මේ වගේ තැනක පුතේ එහෙනම් අපි ලේසියෙන් ක්‍රමයක් කියලා ගන්න බෑ. හොඳම දේ ගණන් කරලා ඉස්සරහට ගමු ඊළඟ සතියේ. ඊට පස්සේ ක්‍රමය ගමු. 28යිනේ. අගෝස්තු මාස කීයෙන් දවසන් එන්නේ? අගෝස්තු අවසන් වෙන්නේ 31. එහෙනම් 28නේ 7ක් එකතු කරන්න ඕනේ. 29 30 31 පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා. හතරවෙනිදා තමයි ඊනක සතිය වෙන්නේ. එහෙනම් දවස් 14 වරක් නම් හතරවෙනිදාට ආපහු 7ක් එකතු කරා කියන්නේ 11යි 11 වෙනිදා. 11යි. 11 වෙනිදා. හරි. මේකේ සමචතුරස්ස. මේකේ නම් සමචතුරස්ස අපිට වෙනම හදන්න වෙනවා. ක්‍රමයක් පාවිච්චි කරන්න බෑ. 2යි 4යි 6යි 8යි 10යි 10යි 12ක් තියෙනවා තනියම. හතරේව තියෙනවා මේ හතරක් විතරක 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. 12යි 7යි 17ක් තියෙනවා. මම එකමඩ මේ අහන්න මේක ක්‍රමයක් තියෙන හින්දා මෙන්න මේකේ කීයක් තියෙනවද? මේක ක්‍රමයක් තියෙන හින්දා ඒක මතක් කරන්න ඕන හින්දා මම මේ අහන්නේ. මේ පැත්තටත් 4යි මේ පැත්තටත් 4යි. මේකේ කීයක් තියෙනවද? සමචතුරස්‍රද නැත්නම් ඔක්කොම සමචතුරස්ස මේ මෙහෙටත් 4යි මෙහෙටත් 4යි. මං අහන්නේ මේකේ සමචතුරස්ස කොච්චරක් තියෙනවද කියලා අහන්නේ. මොකද්ද ක්‍රමය? මට ක්‍රමය විතරයි ඕනේ. ක්‍රමය දෙන්න ඕනිකම තියෙන්නේ. මොකද්ද පාවිච්චි කරන ක්‍රමය? ඕකේ සර් ඉස්සල්ලාම තීරුවට දාන්න යනවා එක ಗುಣ කිරීම එක කියලා. එක්කරක් දෙවනි තීරුවට දාන්න යනවා දෙක ಗುಣ කිරීම දෙක කියලා. ඊට පස්සේ තුන්වෙනි තීරුවට දාන්න යනවා තුන ಗುಣ කිරීම තුන කියලා. ඊට පස්සේ හතරවෙනි තීරුවට දානවා හතර ಗುಣ කිරීම හතර කියලා. ඊට පස්සේ ඒ ඔක්කොම ಗುಣ කරලා එකතු කරාම ගානනවා. එක්කරක් එක
දෙවරක් දෙක තුන් මේක වරක් තුන මේකේ බලන්න මේ පැත්තට 4යි මෙහෙට 4යි මේ සමචතුරස්‍රයක පමණයි මේක මෙහෙටත් 4යි මෙහෙටත් 4යි කියන්නේ මෙහෙට 3 මෙහෙට 3 මෙහෙට 2 මෙහෙට 2 ඒකක පමණයි මේ කරන්න වෙන්නේ මෙහෙට 5යි මෙහෙට 5යි නතු ඒක බෑ චුට්ටක් හරි රේඛාවක් හරි අඩු වැඩි වෙනස් වෙනේ වගේ බෑ දෙවරක් මෙතන 4යි ඊට පස්සේ තුන් වරක් 3 තුන් වරක් 3 8යි සර් තුන් වරක් 3 9යි ඊළඟට 4 වරක් 4 4 වරක් 4 16යි හරි මෙන්න මේ ටික එකතුව 16 4යි 20යි 30ක් තියෙනවනේ ඒකේ 30ක් තියෙනවා සර්. 30ක් තියෙනවා ක්‍රමයේ ආවද ඔලුවට 30යි සර් ක්‍රමයේ ආවද ඔලුවට ඔව් සර්. මේක ක්‍රමයක් ඒ කියන්නේ මේ විදිහ එකක සමචතුරස්‍ර වෙන ක්‍රමයක් එක් වරක් එක දෙවරක් දෙක තුන් වරක් තුන හතර වරක් හතර දැන් ඔයාලට මතක නම් ත්‍රිකෝණවල මෙහෙම දීපු ත්‍රිකෝණයක අපි ක්‍රමයක් නෙමේ කියන්නේ මේකේ ඉලක්කම් දානවා මෙහෙම 1 2 3 කියලා දානවනේ නේද 1 2 3 4 දානවා 1 2 3 4 දානවා මේ හතර එකතු වෙන්නේ 10යි කියලා කියන්නේ අපි මේකේ ත්‍රිකෝණ එහෙමනේ කියන්නේ ත්‍රිකෝණ ගන්න හොයද්දී ඒ වගේ මෙහෙම එකක් තිබුණොත් ක්‍රමයක් තමයි මම මේ කිව්වේ හැබැයි මේකේ හැමෙන් අඩු වැඩි වුණොත් එක කෑල්ලක් හරි අඩු වුණොත් මේ ක්‍රම පාවිච්චි කරන්න බෑ මේක එක රේඛාවක් හරි මෙහෙම ඇද වුණොත් ඔය කියපු ක්‍රම පාවිච්චි කරන්න බෑ ඒ වගේ මේකත් වෙනස් වුණොත් ඔය කියන ක්‍රම පාවිච්චි කරන්න බෑ හරි ඒකත් අවබෝධ කරගෙන යන්න 2 3 4 5 යන ඉලක්කම් පහෙන් බෙදෙන සංඛ්‍යාව මෙතන 75 තියෙන්නේ නේ එතකොට 70 දෙකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙන්නේ නෑ 75 3ෙන් බෙදෙනවා මේ ඔක්කොම දෙකෙන් බෙදෙනවා නෑ මේක දෙකෙන් බෙදෙන්නේ නෑ එන්න 75 අපි 75 ඉවත් කරගන්න වෙනවා නිකන් අපි බෙදලා බලමු නැත්නම් මේක කූපෝගු හොයලා එහෙම කතාවක් එකට යන්න පුළුවන් ඒක ඕනේ නෑ ඉතින් මේ 60 බෙදෙනවා නේ දෙකෙන් මෙතනින් උත්තරයක් ඇවිල්ලා ඉවරයි මට මම දෙක ගත්තා සර් 60 තමයි සර් උත්තරේ එන්නේ හරි, හරි. ඔක්කොගෙම බෙදනවා උත්තරේ 60යි හැබැයි ඒක හදාගන්න එපා. එහෙනම් මම මේ ක්‍රමයක් හදාගන්න දන්නේ. මම දෙකෙන් බෙදාගෙන යන ඔක්කොම ටික. 70 දෙකෙන් බෙදෙනවා. 75 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 60 දෙකෙන් බෙදෙනවා. එහෙනම් මට 75 ඉවත් කරන්න වෙනවා පළවෙනි පිළිතුරේදී. 3 ගත්තා. 73 න් බෙදෙන්නේ නැහැ. මම මේක ඉවත් කරලා දාන්න. 75 අවශ්‍ය නැහැ. මොකද දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා 60 බෙදෙනවා. 4මුත් 60 බෙදෙනවා. 5මුත් 60 බෙදෙනවා. 6මුත් 60 බෙදෙනවා. උත්තරේ 60. ඒකන ක්‍රමයක් හදාගන්න එපා මම මොකද්ද කරන්නේ කොහොමද වැඩේ කරගන්නේ කියලා. සමචතුරස්‍රාකාර මල් පාත්‍යයක ඕනම පැත්තකින් බැලුවට කණු 11යි කණු 14යි 14 ඒවා 4ක් කීයක් වේද? 14 ඒවා 4ක් 52යි හැබැයි කණු තියෙන්නේ 48යි නේ. 14 ඒවා 4ක් 52යි හතර පැත්තෙන්ම කණු 52ක් පේනවා. හැබැයි එක කණු 4ක් හතර වටේ කණු 4 හැම පැත්තෙම පෙන්චින්දා කණු 4ක් අඩු කරන්න වෙනවා නේද? පැහැදිලිනේ කතාව? තේරුණා කියලානේ කිව්වේ. මම මේ වැඩි පැහැදිලි කරන්න කියන්නේ සරල කතාවක් මේක. දන්න කතාවක්. එක පැත්තකින් 14 නම් හතර වටෙන් 52ක් පේනවා හතර වටේ 54 අයින් කළා. එතන 48යි තියෙන්නේ. සිසුන් 59ක් සිටින පොලිම එක මලේසිය සිටින්නේ පොලිමේ මුල සිට 34 වෙනි යාට. හරි. 59ක් ඉන්නවා. මුල සිට 34 නම් 59න් 34ක් අඩු කරනකොට තව යාට පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. 25යි හැබැයි එයා අග ඉන්නේ 25 වෙනි යටද 26 වෙනි යටද? 26 වෙනියට එයා 26 වෙනි යට. 59න් 34ක් අඩු කරාම 25. ඒ කියන්නේ එයාට පිටිපස්සෙන් 25ක් ඉන්නවා. එහෙනම් අග ඉඳලා ගණන් කරොත් එයා 26 වෙනිය වෙනවා. අන්නේ මහදැන මුත්තාගේ නුවණ වගේ
අදුරට උපදෙස් දීම. අදූරදර්ශී උපදෙස් දුන්න තරමක් දුන්නේ මෝඩ උපදෙස් නේද? අදූරදර්ශී උපදෙස් දීම. කට නිසා ඉබ්බා නැහුණා වගේ. සුදුසු විසුදුසේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා සුදුසු නුසුදුසේ විචාර බුද්ධියෙන් නොමිසා කතා කිරීම. නේවාසිකාගාරයක සිටින ළමුන් අතරින් 25 දෙනෙක් අයිස්ක්‍රීම් සහ පුඩින් අනුභව කරනවා. 10 දෙනෙක් පුඩින් පමණක්. 20ටද? ඔව් සර්. ඔව් දැන් මට මතක නෑ කවුරු හරි කියන්නේ. 20ට 3. ඒක තුන. මොකද්ද? 20ට 3. හරි. 19ට හරි. 19ට thank you. එතකොට 19 එක සපපුම 21ක 25 දෙනෙක් අතරින් 20ට 3 ඉවර දාලා තව තියනවා දාගන්න. හරි. 25 දෙනෙක් අයිස්ක්‍රීම් සහ පුඩින් අනුභව කරනවා. 10 දෙනෙක් පුඩින් පමණක් අනුභව කරන අතර 8 දෙනෙක් අයිස්ක්‍රීම් පමණක් අනුභව කරනවලු. මුළු ගාන අහන්න. එතකොට මේකේ කියනවා 25ක් ඉන්නවා පුතේ අයිස්ක්‍රීම් සහ පුඩින් දෙක. අපි මේක රවුමක් ඇඳගත්තා නම් ඔව් එහෙම කරමු. නේවාසික ආගාරයක ඉන්න ළමයි තමයි මේ. මේක ඇස්සේ ඉන්නේ. ඒකේ මේ ඉන්නේ අයිස්ක්‍රීම් අනුභව කරන අය. මේ ඉන්නේ පුඩින් අනුභව කරන අය. එතකොට අයිස්ක්‍රීම් හා පුඩින් දෙකම 25ක් ඉන්නවා. පුඩින් පමණක් 10 දෙනෙක් ඉන්න අතර මේ ටික එකතු වුණේ අපිට ගන්න වෙන්නේ එතකොට අයිස්ක්‍රීම් 8 දෙනෙක්. මේ ළමයි සියල්ල මේක තුනේ ගන්න වෙන්නේ පුතේ. ඔව් 25යි 35යි 43යි. වෙන ගැටලුවක් මේක ඇතුලේ 43යි. වෙන දෙයක් නැහැ මේක ඇතුලේ. නිකන් හිතුවම මොකද්ද කියලා මේක හදාගන්නේ කොහොමද මොකද කියලා නිකන් හිතෙනවා. අනේ ඇඳලා බැලුවම දෙයක් නෑ බැලුවනේ. කටුසටහනක් නිකන් දාගත්තට කමක් නෑ වගේ තැනකදී. දිල්මිගේ දැන් වයස අවුරුදු 6යි. සොනාලිගේ දැන් වයස අවුරුදු 15යි. සොනාලිගේ වයස දිල්මිගේ වයස මෙන් දෙගුණයක් වන අවස්ථාවේ දිල්මිගේ වයස අවුරුදු කීයද කියලා අහන්න. මොකද්ද කරේ අපි මේක? මතකද ක්‍රමයක් පාවිච්චි මොකද්ද? මේ කතා කළෙමුකෝ. මතකද මේක ක්‍රමයක් පාවිච්චි වුණා? අවුරුදු 9යි. අවුරුදු 9යි. කොහොමද අපි හදන විදිය මම කතා කරන්න ඕන. ඕකේ සර් ඉස්සෙල්ලම දිල්මිගේ වයසයි සුනාලිගේ දැන් වයසයි ලියා ගන්නවා. හරි පුතේ ඊට පස්සේ අපෙන් මේ අහන්නකෝ. අපි ඒ ක්‍රමය හරිය. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක සරල ක්‍රමයක්. හැබැයි එතනින් එහාට මේකට ගියා. දෙගුණයක් වෙන ගැටලුව වලට විතරක්. මං අහන්නේ ඒක මේ මතකද කියලා. ගණන් ගැටලු පොතේදී. ඔය මතකද කෙනෙක් ඉන්නම් පොඩ්ඩක් මතක් කරමු. අරක කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. 6 දී 15යි 7 දී 16යි එම යන එකනේ. එක හරි. මම අනේ ඊට වඩා ඉතාල සරල ක්‍රමයක් තිබුණා. දැන් මතක නැත්තම් නැවත අහගන්න. හැබැයි මේක දෙගුණයක් වෙන එක විතරයි පාවිච්චි කරන්නේ. පුතේ දෙගුණයක් වෙනවා නම් ගුණ කරන්න මේ 6 දෙකෙන්.
12යි. 12යි. ඊනකට අඩු කරන්න මේ 15න් 12. 15න් 12 3යි. ඒ කියන්නේ පුතේ ආව උත්තරේ තව අවුරුදු 3කින් තමයි මේ දෙන්නගේ වයස දෙගුණ වෙන්නේ. මතක නැද්ද ක්‍රමේ? මිට කලින් හම්බුණා කියලා. හම්බුණා කියලා හම්බුණා. හම්බුණා මිට කලින්. ඒකේ තිබුණා මේ ඌ අවස්ථාව කියලා දීපු වෙලාවක මේක මේ හරි පොඩක් ඉලක්කම ලොකු වෙන්න පුළුවන්. මෙතන 9යි කිමුකෝ. එහෙනම් මේක 9යි. 9යි කියන්නේ 6යි 9යි. මේක 9 නම් දුන්නේ ඒ කියන්නේ මීට කලින්නේ. එහෙමනම් මේ 9 දෙගුණේ 18යි 18න් මේක අඩු කරා. 18න් 15ක් ඒත් අවුරුදු 3කට කලින් තමයි එහෙම වෙන්නේ. ඌ කියලා දුන්නොත් මේක අවුරුදු 3කට කලින් වන කියලා දුන්නොත් අවුරුදු 3කට පස්සේ වෙන්නේ. මේ කතාව හරි සරලයි පුතේ. හැබැයි දෙගුණෙට විතරයි. 6 දෙකෙන් ගුණ කරන් 12යි 15න් 12 කඩු කරන් 3යි. තව අවුරුදු 3කින්. එහෙනම් තව අවුරුදු 3කින් මෙයාට 9යි. සර් 22කට උත්තරයක් කියන්න ඉන්නකෝ පුතේ අපි මේ කතා කරමුකෝ. පුළුවන්ද? මේක පැහැදිලි කරනකම් ඉන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු. දෙක එහෙම ගැටලුවක් නැහැ. මේ පුතේ වැඩේ තියෙන්නේ මම පැහැදිලි කරන තැන නතර වෙනවා. එහෙනම් මම පැහැදිලි කළ ඉවරනකම් ඉවසලා ප්‍රශ්නේ අහන්න. ඊනකට යන්න කලින් අහන්න. ඒතර කියන්න. ඒක ගැටලුවක් නැහැ. පැහැදිලි කිරීම අපරාධනේ. ටක් ගාලා මැදින් ගන්නලා අහපු ගම. 6 මේක දෙකෙන් ගුණ කරන්න පුතේ නැවත ක්‍රමේ මතක් කරගන්න. ඉතා සරල ක්‍රමයක්. නැත්තම් ඔයාලට හුරු තාම දැන් මේ ක්‍රමයට හදන්න ඒක කමන්නේ ඔයා හැදුවේ මේ ක්‍රමෙත් නම්. 6ේදී 15යි එක ගැටලුවක්ම නැහැ හොඳේ. 7ේදී 16යි. දැන් ලොකු එකක් දුන්නොත් පරතරයක් දුන්නොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. 8ේදී 17යි 9ේදී 18යි දෙගුණේ හම්බ වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ දෙගුණේ හම්බුණා. 9යි කියලා කියන්නපා. එතකොට ඩිල්මිට 9යි සුනාලියට 18යි. ඉතින් ඒක අපි ලේසියෙන් ගන්න පුළුවන්. 6 වරක් 2 12යි 15න් 12 කඩු කරොත් 3යි. ඒ කියන්නේ තව අවුරුදු 3කින්. එතකොට මෙයාට 9යි මෙයාට 18යි. අනික මේ මතකයි නේද? පොඩ්ඩක් ගණන් ගැටලු ක්‍රමේ පොත අරගෙන ওই විදිහේ ප්‍රශ්න කීපයක් හම්බුණා. ඒව චුට්ටක් දැන් ආපහු බලන්න. දැන් චුට්ටක් අමතක කළා වගේනේ. ඒක ආපහු පොඩ්ඩක් බලන්න. තුන වැඩි හරි. 1208න් 1. 1208 බෙදන්න ඕනේ. ඒ කියන්නේ කීයක් එයිද? දෙසිය අටෙන් එක නෙමෙයි 1208 නේ නේද? 120ට 8 වරක් 15න් තියෙන්නේ මේක වැරද්දක් තියනවද? 15 150ක් තියෙනවනේ. 150යි වටක් තමයි පුතේ 1200. 150ට 150ක් යොදලාම 300යි 330ක් අඩු කරාම 270. 1208න් බෙදන්න ඕනේ. මම සරල හින්දා 128න් බෙදාගත්තා. පස්සේ 10න් ගුණ කරගමු. 128න් මේ 8 වරක් 120ට 8 වරක් 10 80යි. තව 40ක් කියන්නේ 8 වරක් 15 තියෙනවා. එන 150ක් තියෙනවා. 150ට 150ක් යොදුනාම 300යි 330යි 270යි. තරගයකදී අනිල් නිමල්ට වඩා ලකුණු 60ක් ලැබුවලු. රනිල් හා බිමල් ලැබූ ලකුණු වල එකතු අනිල් හා නිමල් ලැබූ ලකුණු එකතු සමානයි. මේ ප්‍රමාණය 300 නම් ඔබතේ 24ට පිළිතුර කීයද? අනිල් හා නිමල් ලැබූ එකතුවට සමානලු. එම ප්‍රමාණය 300 නම් නිමල් ලැබූ ලකුණු ප්‍රමාණය. අනිල් නිමල්ට වඩා ලකුණු 60ක්. මෙතන ගොඩක් අය ඉන්නවා. අනිල් නිමල්ට වඩා ලකුණු 60ක් අනිලුයි නිමලුයි සංසන්දනය කරාම රනිලුයි බිමලුයි ලැබූ ලකුණු වල එකතුව අනිල් නිමල් ලැබූ ලකුණු වල එකතුවට සමානයි. එහෙනම් මේ දෙකොල්ලම 300 ගන්න. 300න් අනිල් නිමල්ට වඩා 60ක් වැඩි. 300න් 60ක් වැඩි ලකුණු 300 අරන් තියෙනවා. දෙන්නම අරන් තියෙන ලකුණු 300යි. හැබැයි අනිල් නිමල්ට වඩා 60ක් වැඩියෙන් අරගෙන. සාරාංශය උච්චරයිනේ. එහෙනම් ගන්න හදා ගන්න පුළුවන් අපිට ලේසියෙන්ම කොහොමද දන්නේ? කියන්නකෝ.
මම ආයෙ සාරාංශ කළා කියන්නම්. රනිලුයි බිමලුයි ගත්ත ගාන අනිලුයි බිමලුයි ගත්තට සමාන හින්දා ඒක 300යි නම් එහෙනම් අනිලුයි නිමලුයි ලකුණු 300ක් කරන් තියෙන්නේ. මට අනිත් කතාව වැඩක් නැහැ. හැබැයි අනිල් ලකුණු 60ක් වැඩියෙන් ගන්න. දැන් දෙන්න ගත්ත ලකුණු හදන්නේ කොහොමද? කවුරුත් නැහැ කියන්න. ඒ වැඩි 60 පැත්තකින් තියෙනවා. 300න් වැඩි 60 පැත්තකින් තිබ්බම කීයද? කතා කරන්නේ නැහැ කට්ටිය. 240යි. ඔය 240යි. ඒක දෙකට බෙදන්න. ඒ අඩු කෙනාගේ ලකුණ 120යි. ඒ කියන්නේ නිමල් 120යි. හැබැයි අනිල් 120ට අර පැත්තකින් තියපු 60 එකතු කරාම 180 120 300ක් එනවනේ. නිමල් 120යි. අනිල්ගේ ගාන කෙලින්ම වෙනවා නම් 360ක් එකතුනම් 360යි 360 දෙකට බෙදුවොත් 180යි. කෙලින්ම එනවනේ. මතක නැද්ද ඒ ක්‍රමේ? මේ දෙන්නගේ වයස් වල එකතුව හරි මොකක් හරි නැත්නම් දෙන්න අතර තියෙන මුදල් ප්‍රමාණය ලකුණු නැත්නම් ලකුණු ගත්ත ගාන 300යි. හැබැයි අනිල් අයට වඩා 60ක් වැඩියෙන් ගත්තා. අපි කරේ අර වැඩි 60 පැත්තකින් තිබ්බ දෙකට බෙදුවම අඩු කෙනාගේ උත්තරය ආවා. නැත්නම් වැඩි 60 එකතු කරා 360යි. ඒතර අරයට يعني නිමල්ටත් තව 60ක් එකතු කරා. ඒකයි කරේ. ඒක 360යි 360 දෙකට බෙදුවම 180ක් එනවා. පැහැදිලි ක්‍රමනේ. ඒ ක්‍රමේ මතක දෙන්න ඕන. කවුරුත් කිව්වේ නෑ වගේ. උත්තරේ නිමල්ගේ 120යි. නිමල් ලැබුව ලකුණු ප්‍රමාණය අහන්නේ නේ. කොහොම මේක 120ක් නෑනේ. අනිල් නිමල්ට වඩා ලකුණු 60ක් වැඩියෙන් ගන්නවා. අනිත් උත්තර 120 නෑනේ. ඒක තමයි මේකේ දෙන්නේ 120. තුන්වෙනි වැරද්ද ප්‍රශ්නවල. පේපරේ නම් අද හොඳයි. වැරදි වැඩි. කියන්නේ හොඳ ගැටලු ටිකක් තියෙනවා. මොකටද බලන්න දෙන්නේ? මොකද පුතේ? 170ක් වුණොත් වෙනස අපි 60ක් අඩු කරොත් පුතේ 110යි 25 ගාන්න හදන්නේ කොහොමද? පුතේ මෙහෙමයි තිබුණේ. අපි ඉස්සල වාක්‍ය කියව ගමුකෝ. අනිල් හා නිමල්ට වඩා අනිල් තරගයකදී අනිල් නිමල්ට වඩා ලකුණු 60ක් වැඩියෙන් ගන්නවා. මොන අනිලුයි නිමලුයි තරග කරනවා දෙන්න එකට තරග කරන්නේ ටීම් දෙකක්. අපි හිතමු මේ දැනුම මිනුම හරි ප්‍රශ්න අහන මොකක් හරි තර්ක කරන මොකක් හරි ඔය රූපවාහිනිය යන්නේ දෙපැත්තේ ළමයි ගිහලා අන්න එහෙම තරගයක්. ඒතකොට ළමයි ලකුණු ගත්තම අනිල් ලකුණු 60ක් වැඩියෙන් අරන් තිනවා නිමලුත් ලකුණු අරන් තිනවා. එච්චරයි දැන් මේක කියන්නේ. රනිල් හා බිමල් ලැබූ ලකුණු වල එකතුව අනිල් හා නිමල් ලැබූ ලකුණු වල එකතුවට සමානයි. කියන්නේ ටීම් දෙකම සමාන ලකුණු අරන් තියෙනවා. එම ලකුණු ප්‍රමාණය 300ක් නම්. රනිලුයි බිමලුයි ගත්ත ලකුණු 300යි අනිලුයි නිමලුත් ගත්ත ලකුණු 300යි. දෙපැත්තම 300 300 අරන් තියෙනවා. අපිට අනිල් බිමල් කියන කතාව ඕනේ නැහැ. අපිට යන්න වෙන්නේ අනිල් නිමල්ට විතරයි. අනිල් නිමල්ගේ අනිල් 60ක් වැඩියෙන් දෙන්න එකතුව 300. ඉතින් එහෙම ගැටලුවක් හදද්දී ඉතා සරල ක්‍රමය එකතු අඩු කරන්න 300න් 60 240යි බෙදන්න දෙකට 120යි. ඒ තමයි අඩුම ලකුණු ගත්ත කෙනාගේ උත්තරේ. වැඩිම ගත්ත කෙනාගේ නම් ඒ උත්තරෙන් හැදුවා නම් 120ට තව 60ක් එකතු කරාම 180යි 120යි 120යි 300 එනවා. ඕනේ නම් කෙලින්ම වැඩිම කෙනාගේ උත්තරය හදන්න පුළුවන්. සර් එතකොට ඒකට වැරදිතු හරි දෙන්න. මොකද? ඒකට ලකුණක් දෙනවද එතකොට? ඔව් ඉතින් දැන් මේකට ලකුණ දෙන්න වෙනවා 120 නේ උත්තරය ඇත්තම උත්තරය 120 නේ ආයෙ වෙන එකක් කියන්න බෑනේ. එහෙනම් මෙතන නම අනිල් කියලා දෙන්නා නම් හරිය ඉතින්. අනිල්ගේ ලකුණ ඇහුවා 180යි කියලා කියන්න පුළුවන් මෙතන තියෙනවනේ. නැත්තම් මේ අනිල් නිමල්ට වඩා 60ක් නෙමෙයි නිමල්ට අඩුවෙන් ලකුණු 60ක් කියලා කියන්න ඕනේ. එමුණා නම් හරි. මේ කෙලින්ම අපිට වැඩි කෙනාගේ උත්තරය වෙනවා නම් පුතේ මේ 60 300ට එකතු කරන්න. 360යි 360 දෙක බෙදුවොත් 180 කෙලින්ම එනවා. මතකනේ ඔය ක්‍රමයේ කීපතාවම පාවිච්චි කරා. ඒ ක්‍රමයේ තමයි මෙතන තිබුණේ. හැබැයි මේක නිකන් වෙනස් විදිහට දීලා පටලවා. එහෙනම් හැමෝටම ලකුණු දෙන්නම්. හතරවෙනි උත්තරේ 120යි කියලා යගන්න.
ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි කියන්නේ මේ උත්තරයක්. ඕනද? සර් ඔව්. 23ට උත්තරේ කියන්නකෝ. තුන්ගේ කතාව දැන් නේ ඇහුනේ. 23ට උත්තරේ අවුරුදු 9යි 3. 9යි අපේ උත්තරේ 3. 3. මීටර 18ක් දෙක කම්බියකින් මීටර 3යි 60 ඒවා කැලි 3ක් කපා ඉවත් කරාම 3යි 60 ඒවා කියන්නේ 3 අර 9 99යි මීටර 9යි 60 ඒවා 180 ඒ කියන්නේ 10යි 80ක් කැපෙනවා. 18න් 10යි 80යි කියන්නේ මීටර 7යි සෙන්ටිමීටර 20ක් විතර එනවනේ. ලිලි අඩු ගන්න දෙයක් නැහැ මොකද මම අඩු කරා. උත්තරය ආවද? පළවෙනි එක දීලා තියෙන පුතේ කෙලින්ම මේ උත්තර ඉවත් කරන්න පුළුවන්. ඔව් පුතේ. පළවෙනි එක දීලා තියෙන කෙලින්ම 18න් 3යි 60ක් අඩු කරාම උත්තරේ. ඒක වෙන්න බෑ. ඒ නෑ ඒකත් වරදින් දීලා තියෙන්නේ. එහෙනම් 14 40ක් වෙන්න එපා. කැලි 3ක්නේ. ඉතින් මේකෙන් 3ක් අඩු කරාම 15 තියෙන එක හරියන්නේ නැහැ. ඊට වඩා එක උත්තරයක් තියෙන මේක විතර එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් 3 60 3ක් මේ 10යි 20යි 18න් 10යි 20යි කියන්නේ 7 10යි 80යි 7යි 20ක් එනවා. 1 සිට 75 දක්වා යොදා තියෙනවා. අපිට 75 කියන කතාව වෙලා නැහැ. 48 බල්බේ වර්ණය හදන්නේ කොහොමද? නිල් වලට කීයද දාන්නේ අංකය? 1 2 බිංදුව 1 2 බිංදුව. දැන් බෙදුවා කීයද බෙදන්නේ? 75 නේද බෙදන්නේ? 40 නෑ 48 75 බෙදුවොත් වැඩේ වර්ධන 48. 48 තුනෙන් හරියටම 48 තුනෙන් බෙදපුවාම මේ බිංදුවයි ඔව් මම මේ වැරද්දක් කළා දිනවා. 48 1 2 3 නෙමෙයි ගන්න 1 2 බිංදුව. හරි. කෑ ගහන්න කලින් හරි. එහෙනම් 48 තුනෙන් බෙදුවම ඉතිරි වෙන්නේ එතකොට එන්න ඕනි රතු. ඉතිරි වෙන්නේ නෑ උත්තරේ රතු. ඕන දුන්න මොකක්ද ගැටලුව ආයේ? 25ට උත්තරේ. ඉතින් 25ට කියන්නේ අද කොල්ල මොකද වෙන්නේ? උත්තර ටික ලකුණු කරන්නේ නැද්ද? මට බැරි වෙනවා මම දැන් 25ට 3 රතගාලක thank you. යතුරුපැදි 4ක්, තීරෝද රථ 8ක්, මෝටර රථ 12ක්, වෑන් රථ 6ක්. යතුරුපැදි වලට රෝද 4 වරක් 2 8යි. තීරෝද රථ 3 වරක් 8 24යි. මෝටර රථ 4 වරක් 12 කියන්නේ කොහොමද? 4 වරක් 12 48යි. වෑන් රථ 6 4 වරක් 6 24යි. එකතු හදලා බලන්න 104ක් එනවා. 32යි 50යි 70යි 24 උත්තරේ කියන්න පුළුවන්ද? 104යි උත්තර. 27ට 2. හරි ලකුණු කරා. මලට පුෂ්පේ නම් මලට පුෂ්පය කියලා අපි කියනවා. ඉරට කියන්නේ ඉරට සූර්යයා. පෙදරේරුවා පාවිච්චි කරනවා මේසන් හැන්ද නම් ගොවියා පාවිච්චි කරනවා උදැල්ල. වැඩේ තියෙන මේ පෙදරේරුවා මේක පාවිච්චි කරන්නේ එයාගේ නිතරම අතේ තියෙනවා. නිතරම අතේ තියෙනවා. ඒ වැඩේ කරන්නේ. එහෙනම් නිතරම අතේ තියෙන උදැල්ල. එයා යනකොට හැමතැනම ගෙනියන්නේ එක. එන ගොවියා කුඹුරට යනකොට හැමදාම ගෙනියන්නේ උදැල්ල. අන්න හරි. ඒකත් එහෙමයි. මේසන් නැන්ද මල්ලේ දාන්න තමයි මේසන් බාසුන්නේ වැඩට යන්නේ. ගොවියා කුඹුරට යන්නේ අනිවාර්යයෙන්ම උදැල්ල අරගෙන. සර් 28 වෙනි ප්‍රශ්නෙට උත්තර 104. 104 1. සිද්ධියට අදාළ අනුපිළිවෙල පෙළ ගැස්සුවාම පළවෙනි එක දෙවැනි එක. ඕකේ අවසානට වතුර බොනවනේ එන්න ඕනේ. ඉතින් ඒකේ තියෙන්නේ B. ඒ කියන්නේ අවසානට B තියෙන්නේ දෙවෙනි එකේ. අපි බලමු අවසානට B සහ අවසානට E දෙනවා.
ඔව් වෙන එක වෙන්න පුළුවන්. CADEB. ඔය ඉතින් ගිල්ලා ගිහිල්ලා නෑ කොහොමද මෙහෙමයි. මේක ඉගිල්ලා යනවානේ. සර් ඌ වතුර බීලා පියාඹනවනේ ඉතින් අර ඊ කියන එකේ ඌ වතුර බීලා ඉවර කළා පියාඹනවා. ඔතේ තියෙන්නේ මේක. මොකල්ලු අයියා වෙන කතා පොඩ්ඩක් නතර කරලා. පළවෙනියට මෙන්නේ C පැත්තක ඉඳන් ඇවිල්ලා වතුර කලයක් දක්නවා. ඊට පස්සේ ඌ වතුර කලෙට වතුර යට තියෙන්නේ. ඊට පස්සේ ඌ ගඟට ගෙනල්ලා දානවා. දැම්මට පස්සේ වතුර පිරුණාට පස්සේ වතුර හැලෙනවා. ඊට පස්සේ ඌ ඒ වතුර ටික බීලා ඊට පස්සේ යන්න යනවා පියාඹලා අර පැත්තට. ඒ කලයට ඉස්සරහින් ඉන්නේ ඌ ඉන්නේ. අරකේ තියෙන කලයට පිටිපස්සෙන් එතකොට එන්නෝනේ පළවෙනි උත්තරේ. ඊ තමයි අන්තිමට වෙන්නේ. අපි බලමු මෙන්න C එනවා මෙතනට. පැහැදිලි තුනේම C නේ. මේ කලයට එනවා. අපි ඒතන අතකත්නේ කරගන්න වෙනවා. මම ගත්ත ඒවාට හරි දාන්න. කේ වතුර පිළිලා මේක එක දාන්න. මේක එක. මෙයා ආවා. ආවට පස්සේ මෙයා කලයේ උඩ වහනවා. දෙවෙනියට A එන්න ඕනේ. එහෙනම් තුන්වෙනි උත්තරේට අපිට යන්න බෑ. මොකද දෙවෙනියට D ඇවිල්ලා එහෙම කතාවක් වෙන්නේ නෑ මට. දෙවෙනියට A එන්න ඕනේ. මේක අංක 2. එහෙනම් අංක 2 මේ උත්තර දෙකත් එක තමයි සංසන්දනය කරන්න වෙන්නේ. තුන්වෙනියට මම මොකද්ද කරන්නේ? මේ ගල් කට ඇහුලනවා. D. අංක 3. ගල් කට අහුලලා ඊනකට හතරවෙනියට මේ වතුර ආවට පස්සේ වතුර බොනව තාම බිම ඉන්නේ. මොකද ආයි ගිල්ලා යන්නේ නැහැ. ගිල්ලා ගිහිල්ලා ගල් කට නෙවෙයි ගල් කට බිම අහුලා දානවා වගේ තමයි මට පේන්නේ. ඊනකට මම වතුර බීලා ගිහලා මේ ගිල්ලා යනවා ඇත. මේ අන්තික මේක පොඩියට අඳින්නේ ඈතට යනවා. මේක 5. ඒ කියන්නේ ඊ අවසානට එන්නේ පිටුරාංක නම් පළවෙනි පිටුරාංක එකේ ඉන්න ඕන. ඔය කතාවම තමයි අරකෙත් තිබුණේ වතුර අර මේ ශිෂ්‍යත්ව පේපරේ තිබුණේ වතුර අඩු වෙලානේ. බිව්වට පස්සේ ඒකේ එහෙම තරකයක් තිබුණේ. බිව්වට පස්සේ වතුර අඩු වෙනවා කියන තරකේ. මේක තමයි ඉන්නේ පුතේ උත්තරේ. තන්න පොඩ්ඩක් තියනවාද පේපරේ. හැබැයි අර පොඩි පොඩි වැරදි ටික තමයි ගැටලු උනේ. සෑම් පැත්තක්ම තීන් තාලේ කරලා ඝන කුට්ටියක් කඩේට දෙකේ කපා කුඩා කුට්ටි සෑදුවලු. කුඩා ලී කුට්ටි. මේ පැත්තට පල්ල පැත්තට කීයක් තියෙනවද? 4යි මෙහෙටත් 4යි මෙහෙටත් 4යි. එහෙනම් 4 වරක් 4 16යි 16 4ක් 16 4ක් ඇහෙන්නේ නෑනේ. එනවා. පොඩි පොඩි සිග්නල් අඩු වැඩි තියෙනවා පුතේ එහෙම වෙන්න ඇති. මං කිව්වේ දිග පල්ලෙන් ගුණ කරන්න ඕනේ. දිග පැත්තට 4. දැනුත් එහෙමද? දැන් සිග්නල් අඩුයි. ඩියන්නේ